SLT Mobitel Fiber දේශයේ ෆයිබර් බලවේගය. SLT Mobitel Fiber දේශයේ ෆයිබර් බලවේගය. සර්ෆ් එක්සෙල් නම් භාගයයි මාසයකට වඩා රිදි සෝදයි. අද 2021 අගෝස්තු 30 සඳුදා සිරස්තල දිනේෂ් ප්‍රියන්ත ලක්මව රනින් සරසයි. එල්ල විසිකිරීමේ ඉසව්වෙන් පැරාලිම්පික් ලෝක වාර්තාවක්. සමිත දුලාන්ගෙන් ලෝකඩ පදක්කමක්. කොවිඩ් මරණ අනුපාතයෙන් ශ්‍රී ලංකාව ආසියාවේ දෙවැනි තැනට. ප්‍රමාද වූ රෝගීන් 5000ක් අද කොවිඩ් ලයිස්තුවට එක්වෙයි. ඉකුත් 26 වනදා 6000කට ආසන්න ආසාදිතයින්. සැඟ වූ සීනි සොයා උකුස්සා නොනවතින මෙහෙයුමක අදත් මෙට්‍රික් ටොන් 4800ක් සොයාගනී. උකුස්සා සොයා දුන් සීනි තොගය මෙට්‍රික් ටොන් 10000කට අධිකයි. යකඩ ලෙස දිරමින් තිබූ ගිලන් රථ රැසකට මනුසත් දෙරණ පණ දෙයි. ඉසේ සම පෝෂණය කර ඉසුරු ඉවත් කරමින් නැවත ඇතිවීම වළකයි. නව ක්ලියර් ෂැම්පූ. From Adaderana, this is Adaderana Prime Time with Kushani Fernando and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. අයබෝවන්. ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. අද අපි අපේ ප්‍රවෘත්ති විකාශය ආරම්භ කරන්නේ මෙරට ක්‍රීඩා ඉතිහාසයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කර ලක්මව රනින් සැරසූ විරුවෙකුට මුල්ම ඉඩකඩ වෙන් කරමින්. ටෝකියෝහිදී ඔහු ශ්‍රී ලංකා නාමය ලෝක ඉතිහාසයට එක් කළ අයුරු රටට කියන්නට මදුක චන්ද්‍රසිරි සූදානම්. ඔව් කලිදු. ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදී හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත අද ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා. දිනේෂ් මෙරට ක්‍රීඩා ඉතිහාසයේද අලුත් කළේ පැරාලිම්පික් උළෙලකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් හිමිකරගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමින්. එමෙන්ම F64 හෙල්ල විසිකිරීමේ පිරිමි සව්වෙන් ලෝකඩ පදක්කම මව්බිමට දිනා දෙන්නට සම්මිත දුලාන් කොඩිතුවක්කු සමත් වුණා. දෙදස් දහසේ වසරේ රියෝ නුවර පැවති පැරාලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කමකින් සෑහීමට පත් වූ දිනේෂ් ප්‍රියන්ත මෙවර ටෝකියෝ බලා පිටත් වූයේ තමාට රියෝ නුවරදී අහිමි වූ රන් පදක්කම කෙසේ හෝ ටෝකියෝ නුවරදී හිමිකර ගැනීමේ ස්ථිර අධිෂ්ඨානයත් සමග. ඔලිම්පික් ජයග්‍රහණ ලබන්න තිබෙනවා. මගේ එකම ටාගට් එක තියෙන්නේ මෙවර පැරාලිම්පික් තරඟාවලියේ රන් පදක්කම ලංකාවට ගෙනල්ලා. ටෝකියෝ බලා පිටත් යාමට පෙර සිටම ඇතිකරගත් අධිෂ්ඨානය සිතේ තබා ගනිමින් දිනේෂ් ප්‍රියන්ත අද උදෑසන තරඟ බිමට පිවිසුණා. වැලමිටින් පහළ එක් අතක් අහිමි හෝ අප්‍රාණික ක්‍රීඩකින් සහභාගී වූ F46 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අද පැවති අවසන් තරගය සඳහා දිනේෂ් ප්‍රියන්ත ඇතුළු ක්‍රීඩකින් 9 දෙනෙක් සුදුසුකම් ලබා සිටියා. පළමු උත්සාහයේදීම සිය පුද්ගලික හොඳම දක්ෂතාව දැක්වීමට දිනේෂ් සමත් වූයේ ශ්‍රී ලංකාවට පදක්කම් බලාපොරොත්තුවක් එක් කරමින්. ආරම්භයේ සිටම ජව සම්පන්න ලෙස තරගවතුණු දිනේෂ් ප්‍රියන්ත වාර්තාගත දක්ෂතාව දැක්වුවේ සිය 3 වන උත්සාහයේදී. එහිදී මීටර 67.79 දුරක් හෙල්ල විසි කරමින් දිනේෂ් ප්‍රියන්ත එම ඉසව්වේ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා. දිනේෂ් එලෙස බිදහිරුවේ
2016 රියෝ පැරාලිම්පික් උළෙලේ රන් පදක්කම හිමි කරගත් ඉන්දිය ක්‍රීඩකයා තබා තිබූ ලෝක වාර්තාවයි. ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ ඕනෑම ආකාරයක මළල ක්‍රීඩා ඉසව්වකදී ක්‍රීඩකයෙක් පිහිට වූ පළමු ලෝක වාර්තාව ලෙස දිනේෂ් ප්‍රියන්ත අද ලැබූ මෙම ලෝක වාර්තාව ඉතිහාසයට එක් වෙනවා. මගේ මේන් ටාගට් එක තියෙන ලෝක වාර්තාව සහ රම්පතක්කම මගේ නමට ලියා ගන්න. ලොකු කැපීමක් කරා අවුරුද්දක කාලයක් වුණුම් කටයුතු කරා. ඇත්තටම ගොඩක් සතුටුයි. ලෝක වාර්තාව සහ රම්පතක්කම ලබා ගන්න හැකියාව ලැබුණා. අනුරාධපුරයේ කැකිරාව ප්‍රදේශයේ උපත ලබන දිනේෂ් ප්‍රියන්ත 2004 වසරේ ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වනවා. දිනේෂ් 2008 මානුෂීය මෙහෙයුම් ක්‍රියාන්තයේ සිටින අතරතුර කිලිනොච්චියේදී වම් අතට එල්ල වූ වෙඩි ප්‍රහාර ත්‍රිත්වයක් හේතුවෙන් අවාසනාවන්ත ලෙස ආබාධයකට ලක්වනවා. මානසික මෙහෙයුම්දී 2008 වසරේ කිලිනොච්චි ප්‍රදේශයේ ආබාධයට පත් වුණ සතුරාගේ වෙඩුණ්ඩයක් අතර වැදිලා ඊට පස්සේ අවුරුදු 4ක් කාලයක් ප්‍රතිකාර ලැබලා 2012 වසරේ තමයි ක්‍රීඩාව ආරම්භ කරන්නේ. තමාට සිදු වූ ආබාධය ජීවිතයේ හැරවුම් ලක්ෂයක් බවට පත් කරගත් දිනේෂ් ප්‍රියන්ත සිය දෛවයට අභියෝග කළේ 2012 වසරේ පැරා ක්‍රීඩාවට එක්වෙමින්. එතැන් සිට ශ්‍රී ලංකා මාතාවට ගෞරව රැසක් අත්කර දුන් දිනේෂ් ප්‍රියන්තව පෙරළා ඇගීමට අප කටයුතු කළේ 2017 වසරේදී අද දෙරණ ශ්‍රී ලංකන් of the year සම්මාන උළෙලේදී ක්‍රීඩාව වෙනුවෙන් වූ සම්මානය ඔහුට පිරිනැමුමේ. Winner of the Avadharana Sri Lankan of the Year Sports Award. දිනේෂ් ප්‍රියන්ත හේරත්. එදා මානුෂීය මෙහෙයුමේදී සිය දිවි දෙවැනි කොට ශ්‍රී ලංකා මාතාව රැක ගැනීමට උරදුන් දිනේෂ් අද ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකා මාතාවට ලබා දිය හැකි උපරිම ගෞරවය ලබා දුන්නා. ගොඩාක් සතුටු වෙනවා. පුතා කියලා ගියේ ඒ හින්දා මට අමාරුයි කියන්න දෙක. ගොඩක් සතුටුයි. ඉතින් හැමෝම රතින්නේ දැම්මා. කැපවීම ගොඩක් තිබ්බා. මාස දෙකක් විතරම ගෙදර ඇවිත් නැහැ. ට්‍රේනින් එක තමයි ගොඩක් දුරට එයා කරගත්තේ. පොඩිම පුතාට මාස 4යි දැන්. හොස්පිටල් එකෙන් ගෙනත් දාලා එයා වැඩි දවසට ඉන්නේ ගියා. මොන හරි දෙයක් කරන්න ඕනේ කියලා හිතුවොත් අනිවාර්යෙන් කරන කෙනෙක් හිතේ හයිය තමයි යට තියෙන්නේ. ඉතිහාසයේ පළමු වරට පැරාලිම්පික් රන් පදක්කමක් දිනූ දිනේෂ් ප්‍රියන්තට සුබ පතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සුබ පැතුම් එක් කර තිබුණා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද සුභාශිංසන පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ කොවිඩ් වසංගතය නිසා මුහුණ පෑමට සිදු වූ අනේක විද බාධාද පරාජය කරමින් දිනේෂ් ප්‍රියන්ත රටට දිනා දුන් මෙම විජයග්‍රහණය සමස්ත ජාතිය ධෛර්යවත් කරවන්නක් බවයි. එමෙන්ම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් දිනේෂ් ප්‍රියන්තට සුබ පැතුම් එක් කර ඇති අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේද ටෝකියෝ නුවර සිටින දිනේෂ් ප්‍රියන්තට සුබ පැතුම් එක් කළේ මෙලෙසින්. ඔමල්ලා congratulations. Thank you sir. හොඳයි යා මතර කළා. වලට කවදාද තිබ්බනේ? සර් අපිට කරපෙන්දා යන්ත අපේ කොට කාලා කරේ නැහැ සර් අපිට කපලා දාලා නේද පැත්තක. එහෙම කියන්න එපා. ඔව් නෑ. සර් අපිට දැන් දුන්නේ අපි ඉතින් ඔක්කොම thank you මාලි thank you ආලා හොඳට කරා මට හරි සතුටුයි. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ට්විටර් පණිවිඩයක් මගින් දිනේෂ් ප්‍රියන්තට සුබ පැතුම් එක් කිරීමට කටයුතු කළ අතර යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාද මෙලෙස සුබ පැතුම් එක් කර සිටියා. පැරාලොම්පික් තරංගාවලට සහභාගී වෙන්න ප්‍රථම පැමිණ මාවත් හමු වුණා. ඒ අවස්ථාවේදීත් මේ විරෝධ රණවිරුවා ප්‍රකාශ කර සිටියේ ඔහුට අනිවාර්යයෙන්ම ඔහු විසින් රන් පදක්කම ශ්‍රී ලංකාවට ලබා දීමට කටයුතු කරන බවයි. ඔහු නියෝජනය කරන අප ගජබා රෙජිමේන්තුව මම හමුදාපතිවරයා වශයෙන් ඒ වගේම රටේ ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් තිදෙනාම සේවය කරපු සේවය කරන මේ ගජබා රෙජිමේන්තුවට අයත් මෙම විරෝධ රණවිරුවට අපගේ සුබ පැතුම් ඔහුට පිරිනැමුවා. ශ්‍රී ලංකා මාතාවට කීර්තියක් අත්කර දෙමින් පැරාලිම්පික් වංශකතාව වර්ණවත් කළ මේ දිරිය ක්‍රීඩකින් දෙදෙනාට දෙරණ මාන්තිජාලයේ සුභාශිංසන. සේනි තොග නිසි ලෙස වෙළඳපොළට නිකුත් නොකරමින් රට තුළ කෘත්‍රිම සේනිහියක් ඇති කරන මහා පරිමාණ ව්‍යාපාරිකයන් ගණනාවක් පිළිබඳ තොරතුරු අදරනකු සා ඉකුත් දින දෙකේදී අනාවරණ කළා. මේ අයුරින් සීනි මෙට්‍රික් ටොන් 4800ක් ගබඩා දෙකක රැස් කරගෙන සිටි තවත් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු උකුස්සා අද කොටු කර ගත්තා. රජය සිය බදු ආදායමද අත්හරමින් සීනි කිලෝවක් සඳහා සත 25ක් වැනි අවම බදු මුදලක් යටතේ සීනි ආනයනය කිරීමට
මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන්ට ලබා දුන් අවස්ථාව අවභාවිත කරමින් කුප්‍රකට ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු එලෙස ආනයනය කළ සීනිතොග සංගවා රට තුළ සීනී හිඟයක් නිර්මාණය කළා. හිත් පිත් නැති මෙම ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ගේ අරමුණ වී තිබුණේ සීනි හිඟයක් ඇතිකර සංගවාගෙන සිටින සීනිතොග කිලෝවකින් රුපියාල 100කට වැඩි අධිකලාභයක් ලබා ගැනීමෙන් වෙළඳ පොළට නිකුත් කිරීමයි. මෙම ජාවාරම්කරුවන් පසුගිය දින දෙක තුළදී අද දෙරණ උකුස්සා නීතියේ රැහැනට හසු කර දුන් අතර ඔවුන් සතුව තිබූ සමස්ත සීනිතොගය මෙට්‍රික් ටෝන් 5455ක්. ඉන් නොනැවතුණු උකුස්සා අද දිනේදීත් අහිංසක මිනිසුන් සෝරාකෑමේ අරමුණින් සීනිතොග සඟවාගෙන සිටින හැඳල කෙරවලපිටිය ස්ථානයක් වෙත ගියේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ද සමගයි. එහිදී තහවුරු වූයේ පෙරේදා දිනේදී උකුස්සා වත්තල මාගෝල ප්‍රදේශයේදී සොයාගත් බලපත්‍ර නොමැතිව රහසිගතව සඟවාගෙන සිටි සීනි මෙට්‍රික් ටෝන් 4800ට හිමිකම් කියන ව්‍යාපාරිකයාට මෙම සීනි ගබඩාවද අයත් බවයි. සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූයේ බලපත්‍රයක් නොමැතිව එම ගබඩාව පවත්වාගෙන යන බවයි. මෙයාම දීපු බෑලම දීපු නියම මේකෙන් දීපු ගන්න මිස්ටේක් එකක් කියනවා ඔයාලම රික්වෙස්ට් දීපු ගන්න තියෙනකට තමයි ඩොකියුමන්ට් එක නැත්තේ ඔය තේරෙන්නේ ගැටලුවක් කියලා ගබඩාව පරීක්ෂා කිරීමේදී එහි සීනි මෙට්‍රික් ටෝන් 4000ක් රඳවාගෙන සිටින බවට තහවුරු කර ගැනුණා. මේ වතුර මේ දුව බලන්න මෙතෙන්ද සීනි ස්ටොක් කරන්න කවද්ද ගෙනාවේ ඔයාලා මාර්තු අප්‍රේල් වලිනල වල කියලා නානේ මෙතන නගලා අපි බිල් ගෙවලා නැහැ මේ සේනාපු සීනි දෝ කියන තව බිල් ගෙවලා නැහැ ගෙවන්නේ මාස 6කින් පස්සේ හරි ඒක ඩොලර් රේට් එකත් එක්ක ඩොලර් රේට් එකත් එක්ක අපිට කොස්ට් එක හදාගන්න බෑ තව මේක කියලා විතර ගිහලා තව හදන්න තවත් වැඩි කරන්න දෙ කියනවා කියන්නේ නෑ ස්ටොක් තියෙනවද මේක 4000 දැන් මෙච්චර මිල ගිහලා බඩු මාකට් එකට දානවා බඩු අපේ සේල්ස් යනවා නෑනේ මෙතන බඩු ඔයාලා එක ආයතනෙකුත් රෙජිස්ටර් කරන්නේ නැතුව ඔයාලා තියාගෙන හිටියානේ. ඔයාලා 100 සත්භාවයක් නැහැනේ. කොහොමද? මාබෝල එක රෙජිස්ටර් කරලා. මාබෝල එක දැන් අර ඉදිරිය ස්ටොක් ප්‍රොමෝට් කරගෙන ගන්න සේක. ඔයා රෙජිස්ටර් කරන තැන් 10ක්. අපි ලංකාවේ ස්ටොක් බලනවා නේ මහත්තයා. අපි බලන්නේ තැන් 10ට ඇවිල්ලානේ. ඒතර ඒ තැන් 10න් බඩු අතෙන් දැද්දාම මේ අපි කොහොමද දන්නේ අතන තියෙනවා කියලා? පසුව ගබඩාවට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී නිලධාරීන් කටයුතු කළා. ඒ අතර උකුස්සා කිරිබත්ගොඩ පොලිස් නිලධාරීන් සමග අද පෙරවරුවේ කිරිබත්ගොඩ හුණුපිටිය ප්‍රදේශයේ පිහිටි තවත් සීනි ගබඩාවක් වෙත ගියා. දැන් මට තියෙන මෙතන තියෙන පාරිභෝගික සේවා අධිකාරිය ඩිස්කවුන්ට් රෙජිස්ට්‍රේෂන් එක වැලිකඩ පුල් එක මම දන්නවා. ඔව් මම ඒක නෑ ඒක සීනි එක තමයි. ඔව් මේකට ගන්න ඉස්සර කරලා. මෙතනට නෑනේ බලපත්‍රයක්. රෙජිස්ටර් වෙලා නෑනේ. ඔව් බලපත්‍ර නොමැතිව පවත්වාගෙන යනු ලබන මෙම ගබඩාව තුළ සීනි මෙට්‍රික් ටෝන් 800ක් රඳවාගෙන සිටින බවට එහිදී අනාවරණ කර ගැනුණා. ප්‍රශ්න කිරීම හමුවේ ගබඩාවේ සිටි අයෙකු බලපත්‍ර ඇති බවට ලිපි ලේඛන ඉදිරිපත් කළද එය පරීක්ෂා කිරීමේදී තහවුරු වූයේ සීනි ගබඩා කිරීමට අවසර ලබාගෙන තිබුණේ අද දිනේදී බවයි. අද දුන්නේ අද දීලා තියෙන විශ්වාස මේ බඩු ආවේ කවද්ද ඈ 20 ඒ 20 ඉන්නකොට සීනි ආවද නෑ ආවේ නෑ ඒ 20 කලින් ආවෝනේ තියෙන්නේ ඉතින් මේ දැන් ඊ ඇල්ලුවා කියලා දැක් ගන්න ටක් ගාලා ගිහලා පොලයක් ගිහින් දුන්නානේ එහෙම බෑ පුතේ එහෙම කරන්න බෑ. ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී නිලධාරීන් විසින් ගබඩාවට මුද්‍රා තබනු ලැබුවා. ඒ අනුව උකුස්සා පසුගිය දින දෙකේදීත් අද දිනේදීත් නීතිය රැහැනට හසු කර දුන් සීනිතොගය මෙට්‍රික් ටොන් 10255ක් තරම් අති විශාල සීනිතොගයක්. වසංගතයකින් පීඩා විඳින ජනතාව ගැන අබමල් රේණුවකවත් හැඟීමක් නැති මෙවැනි කූට ව්‍යාපාරිකයින් පසුපස හඹා යන උකුස්සාගෙන් බේරීම එතරම් පහසු නොවන බව තවදුරටත් සීනිතොග සඟවාගෙන සිටින ජාවාරම්කරුවන් තේරුම් ගැනීමට ප්‍රමාද නොවිය යුතුයි. එහි ප්‍රතිවිපාක දරුණු වන බැවින්.
මේ අතර රට තුළ පවතින සීනි හිගයට පිළියමක් ලෙස ලංකා සීනි සමාගම සීනි ටොන් 1750ක් සතොස සහ සමූපකාර වෙත නිකුත් කර තිබෙනවා. රාජ්‍ය මාත්‍ය ජානක වක්කුබුර මහතා පැවසුවේ සතොස සහ සමූපකාර හරහා ලබන බදාදා වන විට හිගයකින් තොරව ජනතාවට සීනි ලබා දිය හැකි වන බවයි. කෘතිම සීනිහිගයක් නිර්මාණය කිරීමත් සමග තවදුරටත් වෙළඳපොළ තුළ ඉහළ මිල ගණන් යටතේ සීනි අලෙවි කරමින් පවතිනවා. බොහෝ අලෙවිසල්වල රුපියල් 200ත් 230ත් අතර මිල ගණන් යටතේ සීනි අලෙවි කරනු මෙලෙස දක්නට ලැබුණා. අයියේ සීනි කීයද? සීනි 220යි කිලෝ එක. සීනිත් නෑ සල්ලිත් නෑ. අනිත් දෙන්න දෙනවා කිව්වනේ අඩුවේ. දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වෙළඳසල්වල අලෙවියට සීනි නොමැති බවද දක්නට ලැබුණා. කඩේ සීනි අපි කරන්නේ නෑ මොකද සීනි මිල කරන්නත් බෑ සීනි ඇත්තෙත් නෑ. සීනි මේ දවස්වල ගෙනල්ලා විකුණන්න බෑ ඒකින්ද ගේන්නේ නැහැ මේ සීනි. ඉතින් මිනිස්සුන්ට දෙන්නේ කොහොමද ඊළඟ වස්සේ? සීනි නැතුව කන්න කියන ඇඟට හොඳයිනේ. පවතින සීනි හිඟේ හමුවේ පාරිභෝගිකයින්ට අවශ්‍ය සීනි බෙදා හැරීමේ අරමුණෙන් ලංකා සීනි සමාගම මේ වන විට සතොස සහ සමෝපකාර ඔස්සේ අලෙවිය සඳහා සීනි ටොන් 1750ක් ලබා දීමට කටයුතු කර තිබෙනවා. විශේෂ බහර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුමර මහතා පැවසුවේ හෙට දිනය තුළ තවත් සීනි ටොන් 600ක් ගල් ඔය සීනි සමාගමෙන් ලබා දීමට කටයුතු කරන බවයි. මේ වෙනකොටත් සතොස ආයතන ගණනාවකටම ඒ අය රැගෙන ගිහිල්ලා මේ වෙනවත් ඒ වෙළඳසැල් වල සීනි තියෙනවා. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා බදාදා වෙනකොට මේ රටේ සෑම සෞම්පකාර සමිතියකත් සතොස ආයතනයකත් බජට් පොලත් සීනි හිඟයකින් තොරව ජනතාවට ලබා දෙන්න. එහෙත් පාරිභෝගිකයෙකුට ලබා දෙන්නේ සීනි කිලෝග්‍රෑම් 1ක් පමණයි. සීනි කිය 130යි. කිලෝ එකයි දෙන්නේ. තිබ්බත් දෙන්න කිලෝ එක එක්කෙනෙකුට එහෙම දීලා මදිනේ. පවුල් වල ඉන්නවා 6-7 දෙනෙක්. එක වෙලාවෙ දෙපොණ්ඩ කියන්නේ. කයිද දෙන්නේ පොලිමේ ඉතින් ඒක හරි ගන්න යනවා ඉතින් පොලිමේ. මේ අතර සීනි මිල ඉහළ යාම සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා. සීනි අද ලෝක වෙළඳපොලේ කිලෝවක් වෙන්නේ $7.44යි. ඒ කියන්නේ රුපියල් 92යි සීනි කිලෝවක්. ප්‍රවාහන ගාස් බදු 7.25යි මේ ටික ඔක්කොම ගත්තට පස්සේ 98කට පැහැදිලිව සීනි කිලෝ එළියට දෙන්න පුළුවන්. එහෙම සීනි කිලෝ තමයි අද රුපියල් 220ට විකුණන්නේ. දැන් ආණ්ඩුව මොකද්ද කිව්වේ? ගුරුවැටුප් වැඩි කරන්න බෑ කිව්වා බිලියන් 56ක් නැහැ කියලා. හැබැයි තනි ජාවාරම්කාරයෙකුට ඉඩ දීලා තියෙනවා සීනි වලින් පමණක් මංකොල්ල කන්න රුපියල් බිලියන 70ක් වාර්ෂිකව. අනික දැන් විවිධ අවස්ථාවන් වලදී නම් කියවෙච්ච ව්‍යාපාරිකයෝ හිටියනේ. හැබැයි දැන් වැටලීම් කරාම ඒ ව්‍යාපාරිකයෝ නෙවෙයි දැන් හසු වෙලා තියෙන්නේ. මිල වැඩි කිරීම සඳහා සහයෝගයක් ලබා දීපු කණ්ඩායම් වලට විරුද්ධව ඊයේ දිනේම තීන්දුව කරා මේ වැටලීම් වලින් පසුව නීතිමය ක්‍රියාමාර්ග ගන්න. දැන් විපක්ෂයට ඕන දෙයක් කියන්න පුළුවන්. සීනි බද්ද ඉවත් කිරීම නිසා අවසානයේදී සීනි මිල අඩු වුනේත් නැහැ. පාරිභෝගිකයන්ට ලාභයට සීනි හම්බුනේත් නැහැ. රජයට ලැබෙන්න තිබුණ අතිවිශාල බදු මුදලක් රජයට අහිමි වුණා. ඒ වගේම වැඩි මිලට සීනි අරගෙන අඩු මිලට සීනි දෙන්න සතොසට විශාල පාඩුවක් වුණා. වෙළඳ අමාත්‍යාංශයෙන් මට ලියුමක් එව්වේ ප්‍රමාද ගාස්තු ඉවත් කරන්න පුළුවන් නම් ඒ ආනයනකරුවන් කැමති වෙනවා කියලා ඒ සීනි සියල්ලම සතොසට ලබා දෙන්න. මේ ඉල්ලීම අනුව තමයි මම අපේ වරාය අධිකාරියට ඇවිල්ලා තියෙන සීනි කන්ටේනර් 81ක් මෙට්‍රික් ටොන් 2187ක් වරාය ගාස්තු වලින් මම එය නිදහස් කරා. මේ වරාය ගාස්තු වලින් මේ නිදහස් කරේ රුපියල් 104කට වගේ මුදලකට සතොසට ලබා දෙන්න. පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රමාද වීම නිසා පසුව තහවුරු කෙරුණු තවත් කොවිඩ් ආසාදිතයින් 5350 දෙනෙකු වසංගත රෝග විද්‍යාංශය අද පෙරවරුවේ සිය දත්ත වාර්තාවට ඇතුළත් කළා. මේ අතර ත්‍රිකුණාමලය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සතු දත්ත සහ වසංගත රෝග විද්‍යාංශ වාර්තාවේ දත්ත අතර දැඩි පරස්පරතාවක්ද අද අනාවරණ වුණා. අද වන විට මිලියනයකට වාර්තා වන දෛනික කොවිඩ් මරණ අනුපාතය අතින් ශ්‍රී ලංකාව ආසියාවේ දෙවන ස්ථානයට පත්ව ඇතැයි Our World in Data වෙබ් අඩවියේ දැක්වෙනවා. මෙරටින් වාර්තා වුණු සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද උදෑසන වෙද්දී පැවතියේ 4,26,169ක් විදිහට. කොහොම වුණත් පෙරවරු 11ට විතර වසංගත රෝග විද්‍යාංශය නව ආසාදිතයින් 5350 දෙනෙකු සමස්තයට එකතු කිරීමත් එක්ක මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 4,31,519ක් දක්වා ඉහළ ගියා. මේ විදිහට අලුතින් එකතු කරපු ආසාදිතයින් 5350 දෙනා පහුගිය 24, 25, 26 සහ 27 කියන දවස්වල PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් තහවුරු වෙච්ච ආසාදිතයින් බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. ඒ අනුව ඒ දිනවල එතෙක් පැවති දෛනික ආසාදිතයින් සංඛ්‍යාවට අපි මේ නව ආසාදිතයින් සංඛ්‍යාව එකතු කරලා බැලුවා. අගෝස්තු මාසේ 24 වෙනිදා
4,446ක් වුණු ආසාදිතින් සංඛ්‍යාවට තවත් 1,313 දෙනෙකු අලුතින් එකතු වන අතර ඒ අනුව එදින සමස්ත ආසාදිතින් ගණන 5,759ක්. අගෝස්තු 25 වෙනිදා 4,483ක් වෙච්ච දෛනික ආසාදිතින් සංඛ්‍යාවට තවත් 1,323 දෙනෙකු එකතු වීමත් එක්ක එදින සමස්ත ගණන 5,806ක් දක්වා ඉහළ යනවා. අගෝස්තු 26 වෙනිදා 4,602ක් වෙච්ච සමස්ත දෛනික ආසාදිතින් සංඛ්‍යාවට තවත් 1,359 දෙනෙකු අලුතින් එකතු වන අතර ඒ අනුව එදින දෛනික සමස්ත ආසාදිතින් ගණන 5,961ක්. අගෝස්තු 27 වෙනිදා 4,591ක් වුණු ආසාදිතින් සංඛ්‍යාවට තවත් 1,355 දෙනෙකු අලුතින් එකතු වන අතර ඒ අනුව එදින සමස්ත ආසාදිතින් ගණන 5,946ක් දක්වා ඉහළ යනවා. මේ අනුව වසංගතොරක විද්‍යාංශය තහවුරු කරපු වැඩිම දෛනික ආසාදිතින් සංඛ්‍යාව අයත් වෙන්නේ පසුගිය අගෝස්තු 26 වෙනිදාට. ඒ අතරේ ඊයේ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 4,612ක් වෙනවා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කොවිඩ් 3 වන රැල්ලේ සමස්ත ආසාදිතින් ගණන ඊයේ වන විට 8,200ක් බව ත්‍රිකුණාමලය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය BGM කොස්තා මහතා පවසනවා. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මේ වන විට හඳුනාගත් COVID-19 පොසිටිව් රෝගීන් 9,000කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. අගෝස්තු මාසයේදී දැනට හඳුනාගත් රෝගීන් 4,000ක් පමණ සිටිනවා. මේ වන විට තුන්වන රැල්ලේ මරණ සංඛ්‍යාව 232ක් හැටියට තමයි වාර්තා වෙන්නේ. නමුත් වසංගතොරක විද්‍යාංශය ඊයේ නිකුත් කළ වාර්තාවට අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් පළමු දෙවැනි සහ තෙවැනි කොවිඩ් රැලි සියල්ලින්ම වාර්තා වී ඇත්තේ ආසාදිතින් 3,660 දෙනෙකු පමණයි. එනම් ත්‍රිකුණාමලය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා අනාවරණය කරන දත්ත හා මෙම වාර්තාවේ සඳහන් දත්තවල ආසාදිතින් සංඛ්‍යාවේ පරස්පරය 4,540ක්. අගෝස්තු 28 වනදා සිදු වූ කොවිඩ් ආසාදිත මරණ 192ක් රජය නිවේදනය කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8,775ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අපි විද්‍යාත්මක රටවර්සා දැමීමක් තමයි ඉල්ලුවේ. නමුත් මේ විද්‍යාව කොච්චර විකෘති කරාද සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා නම් PCR පරීක්ෂණ සහ ශනික ප්‍රතිදේහ පරීක්ෂණ වලින් විතරක් මේ කතාව කියෙව්වොත් අපි රට වසා දැමීමට පෙර පහුගිය 20 වෙනිදා PCR පරීක්ෂණ කරලා තියෙනවා 20,274ක්. ඒ වගේම ශනික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කරලා තියෙනවා 6,186ක්. දැන් අපි මේසා විශාල විද්‍යාත්මක පදනමක් එක්ක රටවසා දාලා රටේ වෛරසය පාලනය කරලා සමූල ඝාතනය කරන්න බල සම්පන්න විදිහට උත්සාහ කරන මේ මොහොතේ අපි PCR පරීක්ෂණ ඊයේ දවසේ වෙනකොට කරලා තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව 16,073යි. ඒ කියන්නේ අපි රට වසා දමන්නට ඉස්සරලා කරපු PCR ප්‍රමාණයටත් වඩා 4,200 ගාණක් PCR පරීක්ෂණ අඩුවෙන් තමයි අපි මේ විද්‍යාත්මක තත්ත්වය ඇති කරපු කාල පරිච්ඡේදයේ කරලා තියෙන්නේ. අභාග්‍ය සම්පන්න විදියට සුපර් වේරියන්ට් එහෙම නැත්නම් ශ්‍රී ලාංකීය ප්‍රභේද අපි හදමින් ඉන්නවා. මොකද අනවශ්‍ය විදියට මේ ඩෙල්ටා ප්‍රභේදයත් එක්ක සෙල්ලම් කරන්න ගිය රටවල් එහෙම කරගත්තා. විශේෂයෙන්ම ඉන්දියාව වගේ රටක්. ලකිනවා දැන් පාරවල් මිනිස්සුන්ව ආයතන වල සේවකයෝ වැඩ ඉන්නනවා වෙනස විවෘත කරනවා මරණ වැඩිවීම රෝගී වැඩිවීම බුදුනාලට පාලනය කරගන්න පුළුවන් මේ තියෙන දත්තයත් එක්ක මම හිතනවා ඔබ කියන එකට මමත් එකඟ වෙනවා පාරේ නම් වාහන සහ මිනිස්සු ටිකක් වැඩිපුර දකිනවා මේක මොකක් හරි ක්‍රමයකට පාලනය විය යුතුයි කියලා මමත් හිතනවා මේ විදිහටම දිගටම තිබුණොත් රෝගය පාලනය කර ගැනීමට අපහසු වෙනවා අපි හිතනවා දැනට 75ක් පමණ ගර්භණී මව්වරු එන්නත ලබාගෙන තියෙන විදිහට වාර්තා වෙනවා රෝගී හින්දා අපි අතරින් දැනට ගර්භණී මව්වරුන් 32 දෙනෙක් වියෝ වෙලා සිටිනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතාටත් කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙන අතර ඔහු සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ තමන්ගේ ආශ්‍රිතයින් සියලු දෙනා ස්වයං නිරෝධායනයට යොමු වන ලෙසයි. කොවිඩ් ආසාදිතව අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි 72 වෘද්ධි පුද්ගලයෙකු ඊයේ රාත්‍රියේ රෝහලින් බැහැරට පැමිණ ප්‍රදේශයේ සැරසරමින් සිටියේදී යලි රෝහල වෙත බාර දීමට අනුරාධපුර පොලිසිය කටයුතු කළා. බදුල්ල හාලියල ප්‍රදේශයේ නිවෙස් නිරෝධායනයට යොමු කළ කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු නිවසින් බැහැරට පැමිණ ප්‍රධාන මාර්ගයේ දුම්පානය කරමින් සිටියේදී හාලියල පොලිස් නිලධාරීන් ඔහුව යලි නිවසට රැගෙන යාමට පියවර ගත්තා. ගාල්ල තල්ගම්පොළ ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යාම හා නිරෝධායන වන පුද්ගලයින්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීම සඳහා යක්කලමුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනුර ප්‍රදර්ශන මහතා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිටිනවා. ඔහු තමන්ට අයත් ලොරි රථයක් මේ සඳහා සූදානම් කර තිබෙන අතර කොවිඩ් සහන සේවා නමින් නොමිලේ මෙම සත්කාරය සිදු කිරීම විශේෂත්වයක්.
මෙරට කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහනට අවශ්‍ය තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 1,24,200 තොගයක් අදාළුවේම දෙවයිනට රැගෙන යනු ලැබුවා. එන්නත් කරන වැඩසටහන අදත් ක්‍රියාත්මක වූ අතර අවුරුදු 103ක් වයස ඇති වයෝවෘද්ධ මවකට හා පාදයක් අහිමි වූ 88 හැවිරිදි මවකට එන්නත් කරණය සිදු කිරීමේ විශේෂ අවස්ථාවක් බදුල්ල උතුර ග්‍රාම සේවා වසමේදී සිදු වුණා. හාලියල උඩුවර මහාවිද්‍යාලයේ එන්නත් කරන වැඩසටහනට අද විශාල පිරිසක් එක්ව සිටි අතර ඒ නොසන්සුන් තත්ත්වයක් උද්ගත වුණේ පැමිණ සිටි පිළිවෙල කඩ කරමින් පුද්ගලයින්ට එන්නත ලබා දෙන බවට ජනතාව චෝදනා කිරීමත් සමගයි. මෙතන ඩෙල්ටා එදෙයිද වෙන මොන ආයේද දන්නේ නැහැ මහත්තයා. උදේ 10 වෙද්දි බේත් ඉවරයි කිව්වා. උදේ 7 මට අපි ආවා. මිනිස්සු හරියට පොලිමේ ආවා. මෙතනින් ඇවිල්ලා දොර අල්ලලා දැම්මා ඒගොල්ලන්ගේ වසම ගන්නවායි කියලා. ඒතකොට තමයි මිනිස්සු කලබල වුණේ. මෙහිදී එන්නත ගැනීමට පැමිණි දෙපාර්ශ්වයක් අතර ගැටුමක් දහට ගත්තා. මේ ත්‍රිවිධ හමුදාවේ තියෙන එන්නත් මධ්‍යස්ථාන දෙකටම අකණ්ඩ එන්නත් සැපයුමක් තියෙන දිවාරයක් ක්‍රියාත්මක කරන එන්නත් මධ්‍යස්ථාන දෙකක්. ඔවුන්ට එන්නත් ඉවර වෙද්දී නැවත එන්නත් සැපේනවා. ඔක්කොද්දාරි කොට්ටාශ තියෙනවා 360කට ආසන්න සංඛ්‍යාව. MOH එකකට එන්නත් මාත්‍රා ඉවර වෙද්දී ආයෙ දෙනවා නම් අපි එළි වෙනකන් එන්නත් කරනවා. මධ්‍යස්ථාන දාලා. නමුත් අපිට දෙන ප්‍රමාණය ඒ එන්නත් මධ්‍යස්ථානයේ උදේ 3 ඉඳලා පොලිමේ ඉන්න පිරිසකටවත් එන්නත් ලබා දෙන්න බැරි නිසා තමයි මේ ගැටලුව නිර්මාණය වෙන්නේ. කොවිඩ් රෝගීන් වෙනුවෙන් අවසන් මොහොත වනතෙක් සටන් කර කොවිඩ් නිසාම සිය ජීවන ගමනට සදහටම සමුදුන් හෙද සොයුරියක් පිළිබඳ සංවේදී පුවතක් අපට වාර්තා වුණා. ඒ මිනුවන්ගොඩ මූලික රෝහලෙන්. අවාසනාවන්ත ලෙස මෙලෙස සිය ජීවිතයට සමුදුන්නේ ඉන්දු අමරසිංහ නම් හෙද සොයුරියයි. මිනුවන්ගොඩ රෝහලේ සේවය කරමින් සිටි ඇය කොවිඩ් ආසාදනය වී එම රෝහලේම ප්‍රතිකාර ලැබුවා. ක්‍රමයෙන් අසාධ්‍ය වූ නිසා පසුගිය 14 වනදා ඇය කොළඹ IDH රෝහල වෙත මාරු කෙරුණද අවසන් හුස්ම පොද රැකගන්නට තරම් ශක්තියක් ඇය සතුව තිබුණේ නැහැ. රෝගීන් 100 ගණනක් කොවිඩ් මාරයාගෙන් ගලවාගත් ඉන්දු මහත්මිය පසුගිය 26 වනදා කොවිඩ් මාරයා සමග සිය අවසන් ගමන් ගියා. හරි දුකයි ඒ ගැන හිතනකොට. ඉස්සරහට මොනවා වෙයිද දන්නේ දැන් ડોක්ටර්ස්ලාත් පොසිටිව් වෙලා මයින් ස්ටාෆ් එකේ අය පොසිටිව් වෙලා ඇටෙන්ඩර්ලා පොසිටිව් වෙලා ඉන්නවා. තව කී දෙනෙක්ට එහෙම වෙයිද දන්නේ. අපි මෙච්චර ආරක්ෂා වෙලත් අපි මේන් පොසිටිව් වෙනවා කියන්නේ ඉතින් මහ ජනතාව ගැන ඉතින් අපිට කියන්න දෙයක් නැහැ. මින් පෙර කොළඹ ජාතික රෝහලේ සහ ගම්පහ මූලික රෝහලේ සේවය කළ ඇය වසර 37ක සේවා කාලයකට හිමිකම් කියන ප්‍රවීණ හෙද සොහොයුරියක්. ඇය රෝහලේ ප්‍රමුඛ චරිතයක් වුණේ හසල අත්දැකීම් නිසා පමණක්ම නොවේ. ඇය තුළ තිබූ උතුම් මානුෂික ගුණාංග නිසායි. මේ රෝගය වැළඳෙන රෝගීන් සඳහා පෞද්ගලිකව එතුමිය ආහාර පාන ගෙදරින් හදාගෙන ඇවිල්ලා රෝගීන් වෙනුවෙන් පළතුරු ටික හැම තැනින්ම ඩොනේෂන් හරි නැත්නම් ඉල්ලගෙන විශාල සේවයක් කළා. කොවිඩ් රෝගීන්ට හිතාදර මිතුරියක වූ ඇය සෙනෙහස පිරි නිවසක ආදරණීය දෙදරුමවක්. ඒ කට්ටිය සුවපත් කරලා ඒගොල්ල ගෙවල් වල යවුවා. ඉතින් අන්තිමේට එච්චර සේවයක් කරපු 10 ගණක් කොවිඩ් වලින් හොඳ කරලා අන්තිමේට එයා කොවිඩ් වලින්ම එයා අපිට අහිමි වුණා. හැම දෙයකින්ම අම්මත් පරිස්සම් වුණා, ගෙදර අනිත් හැමෝමත් පරිස්සම් වුණා. මේ දෙයින් සෞඛ්‍ය උපදෙස් ඒ විදිහටම පිළිපැද්දා. ඒ වුණත් අන්තිමේ ඒ දේ හින්දාම එයා අපෙන් යන්න ගියා. දුවෙකුට අම්මා කියන්නේ සම්පූර්ණ ලෝකෙම නැති වුණා වගේ තමයි. කොවිඩ් වැනදී ජීවිතය ඉල්ලා එන රෝගීන් 100 ගණනකට යලි ජීවිතයේදී ඉන්දු මහත්මිය අවසන් ගමන් ගොස් අවසන්. හැම මොහොතකම පරිස්සම් වෙන්න. ඒ ඇය ඔබට ලබා දී ගිය පණිවිඩයයි. ඊයේ රාත්‍රී අප ආයතනයේ පාලනයෙන් ගිලිහී ගිය TV දෙරණ YouTube නාලිකාව අද අලුයම වන විට යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව ලැබුණා. YouTube පරිශීලකයින් මිලියන 3 පසු කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම TV නාලිකාව TV දෙරණයි. මේ තමයි TV දෙරණ, අද දෙරණ, FM දෙරණ ඇතුළත් දෙරණ මාධ්‍යජාලයේ සයිබර් අවකාශ මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන කාර්යාලීය පරිශ්‍රය. මේ ස්ථානය කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ඉතාමත්ම සීමිත පිරිසක් තමයි රාජකාරී කටයුතු සඳහා කැඳවීම සිදු කරන්නේ. කොමුණත් ඔබ දන්නවා ඊයේ රාත්‍රියේ 7:25ට පමණ TV දෙරණ YouTube නාලිකාව අපේ පාලනයෙන් ගිලිහී ගියා. ඒ TV දෙරණ Google ගිණුම සහ YouTube ගිණුම හැක් කිරීමට ලක්වීමෙන්
දෙරණ YouTube නාලිකාව අපගේ පාලනයෙන් ගිලිහී තිබූ කාලය තුරදී හැක කණ්ඩායම එහි අයිකන සහ channel art යන සියල්ල වෙනස් කර තිබූ අතර පසුව ක්‍රිප්ටෝකරන්සි වැඩසටහනක් TV දෙරණ YouTube නාලිකාව හරහා සජීවී වැඩසටහනක් ලෙස විකාශය කරනු ලැබුවා. ඉන් අනතුරුව හැක කණ්ඩායම විසින් දෙරණ YouTube නාලිකාවේ නමද වෙනස් කරමින් අප විසින් එම නාලිකාවත් එක් කර තිබූ සියලු වැඩසටහන් ප්‍රේක්ෂකයන්ට නැරඹීමට නොහැකි වන අයුරින් අන්ලිස්ටඩ් කරනු ලැබුවා. මේ අතරවාරයේ දෙරණ තාක්ෂණික කණ්ඩායම Google සමාගමත් එක්ක ඍජුව සම්බන්ධ වෙමින් නැවත වතාවක් මේ YouTube ගිණුම අප වෙත ලබා ගැනීම සඳහා දිගින් දිගටම වෙහෙස මහන්සි වෙලා කටයුතු කරා. එනු Google සමාගම අපේ YouTube නාලිකාවට අදාළ ආරක්ෂක තත්ත්වයන් සියල්ල පරීක්ෂා කිරීමෙන් අනතුරුව නැවත වතාවක් YouTube ගිණුම අප වෙත ලබා දීමේ කටයුතු ආරම්භ කළා. රාත්‍රිය 12:30ට පමණ ටීවී දෙරණ Google ගිණුම තාවකාලිකව අත්හිටුවීමට Google සමාගම පියවරගත් අතර පසුව අලුයම 2:40ට පමණ Google සමාගම නැවත YouTube නාලිකාවේ පාලන අයිතිය අප වෙත පවරනු ලැබුවා. Google සමාගම සමග සිදු කරපු පරීක්ෂණවලදී මේ හැකර් කණ්ඩායම අපේ YouTube ගිණුමට ඇතුළත් වෙච්ච ඊමේල් ලිපිනය අපිට හොයාගන්න හැකියාව ලැබුණත් ඔවුන් ලෝකයේ කුමන කලාපයක ඉඳන් මේ විදිහට අපේ YouTube ගිණුමට ඇතුළු වුණාද කියන කාරණය සම්බන්ධයෙන් තවමත් පරීක්ෂා කිරීම සිදු කරමින් පවතිනවා. ශ්‍රී ලංකාව සතු එකම YouTube මල්ටි චැනල් නෙට්වර්ක් හෙවත් YouTube MCN පහසුකම දෙරණ මාධ්‍යජාලය සතු තිබීම හා දීර්ඝ කාලයක් Google ආයතනය සමග ඍජුව කටයුතු කිරීමත් නිසා නැවත අප වෙතට ටීවී දෙරණ ගිණුමේ පාලන අයිතිය කඩිනමින් සහ සාර්ථකව ලබා ගැනීමට හැකි වුණා. ඒ අනුව මෙරට රූපවාහිනී නාලිකාවකට අයත් මිලියන 3 ඉක්ම වූ ග්‍රාහක පිරිසක් සිටින හා ඉහළම නැරඹුම් වාර සංඛ්‍යාවක් හිමි එකම YouTube නාලිකාව වන දෙරණ YouTube නාලිකාවෙන් නැවතත් ලෝ පුරා ප්‍රේක්ෂකින්ට ඔබ කැමැතිම වැඩසටහන් නැරඹීමේ අවස්ථාව හිමි වනවා. දැඩි ලෙස අබලන් වීම හේතුවෙන් දහවනෙන් ඉවත් කළ ගිලන් රථ 6ක් අලුත් වැඩියා කර සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බහර දීම අද සිදු කෙරුණා. ඒ මනුසත් දෙරණ සහ මధుර විතානගේ පදනමේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ගිලන්වත රැසක් මුළුමනින්ම අබලන් වීම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කර තිබුණේ කිසිවෙකුටත් භාවිතයට ගත නොහැකි අයුරින් කිසිවෙකුත් අපේක්ෂා නොකරන පරිදි දිරපත් වෙමින් ඇති යකඩ ගොඩවල් මහමග දුවන ගිලන්වත බවට පත් කිරීමේ අභියෝගය මధుර විතානගේ පදනම බාරගත්තේ මනුසත් දෙරණ හා එක්වයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමාත් ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාත් අදහස් කරා මේ පරණ වාහනවලට අලුත් පණක් දෙන්න ඕන කියලා. මොකද මට ඒ සම්බන්ධයෙන් ඒ වගකීම පැවරුවේ මම කෝට්ටේ නගරාධිපතිවරයා විදිහට ඉන්නකොට භාවිතයෙන් ඉවත් කරපු පරණ යකඩවලට විකුණන්න දාලා තිච්ච වාහන 30කට වඩා වැඩි ප්‍රමාණයක් හැදුවා. ඒ සංකල්පයම මෙවර මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විදිහට ඉදිරියට ගෙනියන්න කල්පනා කරා. ඒ අනුව මේ සම්බන්ධයෙන් සම්පූර්ණ අනුග්‍රහය මනුසත් දෙරණ මගින් ලබා දෙනවා. ඒ කියන්නේ මම විශේෂයෙන්ම දෙරණ මාධ්‍ය ජාලයට ඒ සභාපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ අනුව විශාල පරිශ්‍රමයක් දරමින් මේ දිරාපත් වූ වාහන ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුකූල වන පරිදි නවීන ගිලන්වතයක් බවට පරිවර්තනය කිරීමට මధుර විතානගේ පදනම සිය කාර්මික දැනුම ලබා දුන්නා. එක් ගිලන්වතයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක් වැය කර ඇති අතර මෙම ගිලන්වත සඳහා අලුතින් එන්ජින්ද තබනු ලැබුවා. ඒ අනුව ගිලන්වත 6ක් අලුත් වැඩියා කෙරෙනු අතර දෙවෙනි රෝහල් 6ක් වෙත බෙදා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බහර දීම අද සිදු කෙරුණා. කොවිඩ් වසංගත තත්ත්වයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ සෞඛ්‍ය ආයතනයට තිබුණු ලොකුම ප්‍රශ්නයක් තමයි ගිලන් රථ හිඟකම. මේ තත්ත්වය මැනවින් වටහාගත්තු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මధుර විතානගේ මහත්මයා දෙරණ සභාපති දිලිප් ජයවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මනුසත් දෙරණ කරපු මේ ක්‍රියාවලිය තාම ප්‍රශංසා කරන්න ඕනේ. මනුසත් දෙරණ කලේ ඇත්තටම මනුසත් ක්‍රියාවක්. මනුසත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. දැන් තවත් පුවත් කිහිපයක්. අම්පෙටිය ප්‍රදේශයේ ඖෂධ ගබඩාවක තිබී මත්පෙති සහ ගම්සා පිටි 1400ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට මහනුවර මූලස්ථාන පොලිසිය ඊයේ සමත් වුණා. රාජගිරිය නාවලහන්දියේ මාර්ගස්සල කාණු පද්ධතියේ යකඩාවරණ පිරිසක් සොරා ගන්න අයුරු CCTV කැමරාවක සටහන් වී තිබුණා. නිරෝධ නැදින නීති බලපත්‍ර නොමැතිව විවිධ භාණ්ඩ සහිත මළු රසක් සිය යතුරුපැදියේ පටවා ගැනීමෙන් ගමන් කළ අයෙකු බේරුවල මාර්ග බාධකයේ පොලිස් නිලධාරීන් අවවාද කර මුදා හැරියා. ඒත් සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන්. සුවදායි රාත්‍රිය.